අපි දැන් මේ එක දිගට යන වීඩියෝ සීරීස් එකක් එක දවසක් විතරද කරන්නේ. අපි එතකොට පළවෙනි ප්‍රශ්නේ සමාගම් ගාන, දෙවෙනි ප්‍රශ්නේ ද්‍රව්‍ය ගිණුම් කරන පොදුකාර පිළිවෙයි කියන ඒ දෙවෙනි ප්‍රශ්නේත් අපි සාකච්ඡා කරලා ඉවර කරා. එතකොට 1 2 අනිවාර්ය ප්‍රශ්න දෙක අපි සාකච්ඡා කරලා ඉවර කරා. ඊළඟ මම කියන්නේ ප්‍රශ්න 6න් 5යින් ලියන්න පුළුවන් එකක් අතාරින්න පුළුවන්. ඊළඟට දැන් අපි කතා කරන්නේ නැහැ තුන්වෙනි ප්‍රශ්නේ දා. මේ ප්‍රශ්න වලින් එකක් අතාරින්න පුළුවන්. අනිත් ටික ඔක්කොම කරන්න ඕන. හරි. ඊළඟට අපි දැන් යන්නේ ඊළඟ ප්‍රශ්නේ අපේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කරන්න තමයි අපි යන්නේ. හරි. නම් කියවනේ ගිණුම් accounting වල තියෙන පාඩමක් තියෙනවා ගිණුම් කරන සමීකරණ. අපේ දෙවෙනි පාඩම ගිණුම් කරන සමීකරණය. හැබැයි මෙච්චර දවස් ආපු පේපර් වල හුඟක් 19ට නිකන් ආපු ඒවාට සමහර ලකුණු 20ක වගේ ගානක් තමයි සමීකරණ වලින් දාලා තියෙන්නේ. සමීකරණත් එක්ක මොකක් හරි කොටසක් සම්බන්ධ කරලා. 2020 පේපරේ ලකුණු 40ක ගානක් දාලා තියෙනවා. විශේෂත්වය තියෙන්නේ මේකේ මේ ගාන ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඕන කෙනෙක්ට ගාන කරන්න පුළුවන්. ඒ කියන්නේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ගානක් තමයි මේක. අනිත් එක වෙලාව යන්නෙත් නැහැ වැඩිය. අර අඩුම මට්ටමින් එක්කෙනාට වුණත් මෙන්න මේ ගාන කරා නම් accounting පාස් වෙන්න පුළුවන්. අඩු මට්ටමින් එක්කෙනාට වුණත් මේ ගාන හරියට කරගත්තොත් පාස් වෙන්න පුළුවන්. මේ ලකුණු ගන්න පුළුවන් ගානක් මේක. ඒක නිසා මේක විශේෂයි. තුන්වෙනි ප්‍රශ්නේ බලා ගන්න ගිණුම් කරන සමීකරණ ගන්න අනිත් එක වෙනද වගේ නේ ලකුණු 40ක ගානක් තියෙනවා. දැන් සමාගම ගානත් ලකුණු 40ක් නේ. හැබැයි මේ ගානක් තියෙන මේ ගිණුම් කරන සමීකරණ ගානත් ඇවිල්ලා තියෙනවා ලකුණු 40ක ගාන. හැබැයි මේක අර තිබුණට වඩා ටිකක් අර නිර්මාණශීලී ගැළපෙලි ඇවිල්ලා තියෙන සමීකරණ. ඒ වුණාට හරි ලේසි. ලකුණු 40. දැන් සමාගම් ගානේ ලකුණු 40ක් ගන්න කොච්චර දෙයක් කරන්න තියෙනවද? හැබැයි මේ ගාන එහෙම නැහැ. මේ ගාන ලේසියෙන්ම ලකුණු ටික ගන්නත් පුළුවන් ගානක් තමයි ගිණුම් කරන සමීකරණ. මේවා හොඳට කරන්න ඕන. මේකෙන් එන හැම පැත්තම බලලා කරන්න තියෙන්නේ. හරි. මතකන්නේ ගිණුම් කරන සමීකරණ පාඩම කරනකොට ඒක තියෙන්නේ වත්කම් වගකීම් හිමිකම් මේ සමීකරණේ සමාන කරලා හදන ගානක් තමයි ගිණුම් කරන සමීකරණ ගාන කියන්නේ. ඒකත් එක්ක මම කතා කරලා ඇති ගිණුම් කරන සමීකරණත් එක්ක හදන්න එන්න පුළුවන් ආදායම් ප්‍රකාශය. නැත්තම් ගිණුම් කරන සමීකරණත් එක්ක ලාභ සමීකරණය හදන්න පුළුවන්. නැත්තම් සුද්ධ ලාභය හෝ ලාභය වෙනකොට ආදායම් ප්‍රකාශය හරි ලාභ සමීකරණය හරි කැමති එකකින් කරන්න පුළුවන්. නැත්තම් සමීකරණේ හදලා දීලා ඒක විස්තර කරන්න එන්න පුළුවන්. සමීකරණේ විස්තර කරන්න එන්න පුළුවන්. ඒකත් එක්ක ආදායම් ප්‍රකාශය හෝ ලාභ සමීකරණය එන්නත් පුළුවන්. ඒතකොට විස්තර කරන එක આવොත් ඒක අවුරුදු වල වෙනස් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒකට එහෙම එන්නත් පුළුවන්. අනිත් එක එන්න පුළුවන් ගිණුම් කරන සමීකරණයයි ආදායම් ප්‍රකාශයයි මූල තත්ත්ව ප්‍රකාශයයි තුනම එන්නත් පුළුවන්. ඒ විදිහට ඕන ආකාරයට આવොත් කරන්න. ඊට සේවා ව්‍යාපාරික එන්නත් පුළුවන්. සේවා ව්‍යාපාරික වෙනස් වෙන්නේ ආදායම් ප්‍රකාශය. ඒකේ තියෙන්නේ විකුණුම් පිරිවෙන ආදායම් වලින් අඩු කිරීම වියදම්. එච්චරයි ඉන්නේ සේවා ව්‍යාපාර. එහෙනම් සේවා ව්‍යාපාරික එන්නත් පුළුවන්. ඒතකොට ඔය හැම ආකාරයකටම આવොත් කරන්න පුළුවන් ඒක හදා ගන්න ඕන. හරි. අපි දැන් මේ කතා කරගෙන යන්නේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියන්නේ ගිණුම් කරන සමීකරණේ වැදගත් ගානක්. හරි. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි ගානේ ආරම්භයේ තියෙන බලන්න. නාම ලොටෝකයා තනි පුද්ගල ව්‍යාපාරයක් මෙම ව්‍යාපාර පුද්ගලික සහ ආයතනික ගනුදෙනු කරුවන්ට පොඩ්ඩක් කියව ගන්න තුන්වෙනි ගාන. හරි බලන්න තුන්වෙනි ගාන තියෙන්නේ නාම ලොටෝකයා තනි පුද්ගල ව්‍යාපාරයක් පුද්ගලික හා ආයතනික ගනුදෙනුවන් කරුවන්ට නඩත්තු සේවයක් සපයයි. මෙම ව්‍යාපාරයේ ආරම්භක ශේෂ පහත පරිදි දී ඇත. ඒ කියන්නේ මේ තනි පුද්ගල ව්‍යාපාරයක් තියෙන්නේ මේ කට්ටිය කරන්නේ තියෙන්නේ පුද්ගලික සහ ආයතනික ගනුදෙනු කරුවන්ට මොනවද දෙන්නේ නඩත්තු සේවාව තමයි සපයන්නේ. නඩත්තු සේවාවක් සපයන එක තමයි මේ ව්‍යාපාරය වෙන්නේ. ඒතකොට හැබැයි මේක සේවා ව්‍යාපාරයක් විතරක් ගන්න පුළුවන්. හැබැයි සේවාවක් සපයන්නේ හැබැයි නඩත්තු සේවා සපයනකොට නඩත්තු ද්‍රව්‍ය කියන එක භාවිතා වෙනවා. නඩත්තු ද්‍රව්‍ය භාවිතා වෙලා තමයි සේවාව සපයන්නේ. එතකොට මේකේ විකුණුනුත් තියෙනවා. ඒ කියන්නේ නඩත්තු ද්‍රව්‍ය සේවාවකුත් එක්කම නඩත්තු ද්‍රව්‍ය තියෙනවා. එතකොට අපි ආදායම් ප්‍රකාශ සේවාවක් නෙමෙයි මේකත් භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් විදිහටම තමයි ගන්න තියෙන්නේ. හරි. ඊළඟට මේකේ අවශ්‍ය වන්නේ පළවෙනි එකේ ඉල්ලලා තියෙනවා ගිණුම් කරන සමීකරණය. අන්න ආකෘතියක් දීලා තියෙනවා. ආරම්භක ශේෂ සහිතව 1 සිට 10 ගනුදෙනු වාර්තා කිරීම සඳහා ගිණුම් කරන සමීකරණය වාර්තා කරන එක වැඩි වේද ධනද ඍණද අනිවාර්යයෙන් මේ ගිණුම් කරන සමීකරණය ගන්නකොට ගානේ සංඛ්‍යාව ලියලා ධන ඍණ දාන්න නැති වුණොත් ඒ ලකුණු නෑ එකක්වත්. ධන ඍණ අනිවාර්යයෙන්ම දාන්නත් ඕන. සමීකරණය වාර්තා කරන ආකෘතියක් දීලා තියෙනවා. ආකෘතිය බලන්න ආරම්භක ශේෂයක් තියෙනවා ගනුදෙනුත් තියෙනවා අවසාන ශේෂයක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක එකතු කරන්නත් ඕන. දැන් ඇත්තටම ගිණුම් කරන සමීකරණ ගන්න එකතු කරන්න ඕන මූල තත්ත්ව ප්‍රකාශයක් ඉල්ලුවොත් විතරයි. හැබැයි මේක එකතු කරන්න ඕන. ඒකට හේතුව මොකද්ද? මේක එකතු කරන්න ඕන හේතුව තමයි මේකේ අවසාන ශේෂයක් දීලා තියෙනවා. ඒතකොට ආකෘතිය දීලා තියෙනවා. ආකෘතිය දීලා තියෙන කියන්නේ අවසාන ශේෂය කියන්නේ අවසානයේ එකතු කරන්නත් ඕන. එකතු කරන්නත් ඕන. හරි. එහෙනම් මුලින්ම කරන්න මේ ගිණුම් කරන සමීකරණය ගහගන්න තියෙන පිළිවෙලට මේ තියෙන chart එක පිළිවෙලට ගහගන්න. මුලින්ම මම උන ගහගෙන තියෙනවා දීපල පිරියත උපකරණ තියෙනවා. ඊළඟට තොගය තියෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා. ඒ තියෙන chart එක දාන ඉදිරියට කළ ගෙවීම් සහ අත්තිකාරම් ඊළඟට මුදල් ඊළඟට දිගු කාලීන ණය ඊළඟට වෙළඳ ගෙවිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ ලද අත්තිකාරම් සහ හිමිකම ඔන්න විදිහට තීරු තියෙනවා 1
chart එකක් විතර ගහන්න ඕනේ නැහැ. ඔය ලියාගෙන තිබුණත් ඒ දීපල පිළිතුර තොගේ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10ක් තියෙනවා ඊටම. ඔන්න ඔය සමීකරණ ඉස්සෙල්ලා ගහ ගන්න. සමීකරණේ ආරම්භක ශේෂයක් තියෙනවා අවසාන ශේෂයක් දාන්න ඕන. ඒ නිසා එකතු කරන්නත් තියෙනවා. සමීකරණේ ගහ ගන්න ඉස්සෙල්ලා. ඔය තියෙන chart එක මම දීපල පිළිතුර උපකරන තොගේ වෙළඳ ලැබිතු දෑ කලින් ගෙවූ සත්‍තිකාරම් මුදල් දිගු කාල ණය වෙළඳ ගෙවිතු දෑ වෙනත් ගෙවිතු දෑ ලද අත්තිකාරම් හිමිකම. ගහ ගන්න සාමාන්‍ය රූල් සම්පූර්ණ පිට්ටකටම ගහ ගන්න. පිට්ටක් සම්පූර්ණ වෙන සම්පූර්ණ පිට්ටක්ම තියාගන්න. ඔන්න ඔකට ගිණුම් කරන සමීකරණ ගන්නට. හරි. එක ඉස්සලා ගහ ගන්න. chart එකක් විදිහට ගහන්න ඕනෙත් නෑ. chart එකක් විදිහට නැතිව නිකන් ලියලා එහෙම කරත් ඒත් ප්‍රශ්නයක් නෑ. chart එකක්ම ඕනේ නෑ. මම ඔය වඩා පැහැදිලි වෙන්න ඕන නිසා තමයි chart එකක් විදිහට ගහුවේ. හරි. පළවෙනි ප්‍රශ්නේ එක ගහන්නේ. දෙවෙනි ප්‍රශ්නේ යන්නේ ආදායම් ප්‍රකාශය. අවසන් මාසයේ සඳහා. එහෙනම් මේ ගාන හදන්නේත් අවසන් මාසයකට වෙන්න ඕන. දැන් මේ ගානේ මුලත් බලන්න ඒක ඉස්සලා අවුරුද්දකටද මාසයකටද හදන්නේ කියලා. 1:1. ඒ කියන්නේ මේක හදන්නේ අනිවාර්යයෙන් මේක හදන්නේ තනි මාසයකට වෙන්න ඕන. මාසයකට තමයි මේ හදනවා ඇත්තේ. හරි. මාසයක් සඳහා ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය සාමාන්‍ය විදිහටම ගන්න ආදායම් ප්‍රකාශය විකුණුම් අඩු කරා විකුණුම් පිරිවෙ. ඊට තියන්න ඕනේ විකුණුම් පිරිවෙ කියන එක වෙනම විකුණුම් පිරිවෙ සාමාන්‍යයෙන් හොයන්නේ ආරම්භක තුකයට ගැනුම් එකතු කරලා අවසානට ගඩු කරලා මේකේ සමීකරණ ගානේ විකුණුම් පිරිවෙ කෙලින්ම ගන්න පුළුවන්. විකුණුම් පිරිවෙ විකුණුම් අඩු කරා විකුණුම් පිරිවෙ දලලාභය වෙනත් ආදායම් වලට රූල් දෙක තුනක් තියාගන්න. වියදම් වලට රූල් 7ක් වගේ තියාගන්න. රූල් 7ක් 8ක් තියලා අවසාන උත්තරේ එනවා සුද්ධ ලාභය. අවසාන උත්තරේ එනවා සුද්ධ ලාභය. විකුණුම් අඩු කරා විකුණුම් පිරිවෙ එනවා දලලාභය. එකතු කරා වෙනත් ආදායම් රූල් 3ක් වගේ තියාගන්න. වියදම් වලට රූල් 7ක් 8ක් තියාගෙන අවසාන උත්තරේ එනවා සුද්ධ ලාභය. හරි. මෙන්න මේ දෙක තමයි ගහ ගන්න තියෙන්නේ සමීකරණ ගානේ. හරි. ඒක ගහගෙන ඉවර නම් අපි ආරම්භයටම යමු. ආරම්භයට යමු. ආරම්භයේ මුලින්ම කරන්න තියෙන්නේ ආරම්භක ශේෂ දාගන්න එක. මේකේ දීලා තියෙන කොහොමවත් ආරම්භක ශේෂ කියන එක දාන්නම කියලා තියෙනවා. ආරම්භක ශේෂ දාන්නේ කියලාම තියෙනවා. අනිවාර්යෙන් මේක දාන්න ඕන. හරි. ආරම්භක ශේෂ දාගන්න මතකයිනේ. ඉස්සෙල්ලාම ලියන්න ඉස්සරහින් 2020 ආරම්භක දවස 2020 1:1 ශේෂ 1:1 ශේෂ කියලා මේක ඉස්සරහින් ලිය. 2020 1:1 ශේෂ 1:1 ශේෂ. ආරම්භක ශේෂ ටික ඔක්කොම දීලා තියෙනවා. 1:1 ශේෂ ලියලා උත්තර දාන්න තියෙන්නේ. ඉස්සලාම තියෙනවා දීපල පිළියෙත උපකරණ. ආරම්භක ශේෂය 900. 900. තොගේ තියෙනවා. ඒ කියන්නේ තොගේ කියන්නේ මේ නඩත්තු ද්‍රව්‍ය 160යි. දැන් මේ ව්‍යාපාරයේ නඩත්තු සේවා සපයනෝනේ. එහෙනම් ඒකේ භාවිතා කරන මේ විකුණන දේ තමයි අපි තොගේ කියන්නේ. එහෙනම් නඩත්තු ද්‍රව්‍ය තමයි තොගේ වෙන්නේ. මතක තියාගන්න නඩත්තු ද්‍රව්‍ය කියන්නේ තොගේ මේකේ. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා 130යි. හරි ඒක දාන්න වෙළඳ ලැබිය යුතු දෑ 130යි. ඔන්න ඊළඟ එක බලන්න ඉදිරියට ගෙවූ කොළී සහ ගෙවූ වැටුප්පත්තිකාරම්. හැබැයි ඒකට තීරු දෙකක් නැහැ. එකයි තියෙන්නේ. ඉදිරියට ගෙවූ කොළයයි කලින් ගෙවූ ඉදිරියට ගෙවූ ඒවයි අත්තිකාරමේ දාන්න එක තීරුවක දාන්නේ කියන්නේ. එහෙනම් මේ දෙක එකතු කරලා දාන්න. 240ක් තියෙන ඉදිරියට ගෙවූ කොළිය වැටුප්පත්තිකාරම් තියෙනවා 34ක්. මේ දෙක එකතු කරලා දාන්න. මේ දෙක එකතු කරාට පස්සේ 274ක් තියෙනවා. එහෙනම් මෙතන දාන්න 274. ඒකට එක තීරුවේ තියෙන නිසා ඒ දෙක එකතු කරලා දාන 240යි 34යි. ඊළඟට බැංකුවේ ඇති මුදල් ශේෂයට 100 දාගන්න. එහා පැත්තේ තියෙන දිගු කාල ණය ආරම්භක ශේෂය 400යි. ඔක්කොම දීලා තියෙන්නේ 400යි. ඒ ආරම්භයේ තියෙන chart එකේ ඔක්කොම තියෙනවා. ණය හිමියෝ තියෙනවා 90ක්. ඊළඟට තියෙනවා ගෙවිය යුතු විදුලිය. ඒකට ගන්න වෙනත් ගෙවිය යුතු දෑර. වෙනත් ගෙවිය යුතු දෑ වලට ගෙවිය යුතු විදුලිය දාන්න පුළුවන් 12ක්. ලදාත්තිකාරම් කියන එකත් වෙනම තීරුවක් තියෙනවනේ. ඒකට දාන 10ක්. හිමිකමත් අපිට හොයන්න දෙන්න. හිමිකම දීලා නැත්නම් අපි කොහොමද හොයන්නේ? ආරම්භක වත්කම් වලින් වගකීම් අඩු කරලා ආරම්භක හිමිකම ගන්න පුළුවන්. හැබැයි මේක හොයන්න දෙයක්වත් නැහැ. ඒකක් දීලා තියෙන්නේ 1052. ඔක තියෙන ටිකම දාගන්න තියෙන. හිමිකම හොයන්න නැහැ. හිමිකම හොයන්න තිබුණා නම් හිමිකම දීලා තිබුණ නැත්නම් කොහොමද හොයන්නේ? වත්කම් වල එකතුවෙන් වගකීම් ටික එකතු කරලා. මුදල් වලට එනකම් වත්කම් ටික එකතු කරා වගකීම් ටික අඩු කළාම මේ හිමිකම එනවා. ආරම්භක හිමිකම දීලා තියෙන්නේ 1052. එහෙනම් ඔන්න ඔය ආරම්භක ශේෂ දාගන්න. ඔක්කොම දීලා තියෙනවා. 900 160 130 අරක 274 ගත්තේ 240යි 34යි එකතු කළා. එක තීරුවක දැම්මේ. 274 100 490 12 10 1052. ආරම්භක ශේෂ ටික දාගන්න. හරි ඊළඟට තියෙන මේ ව්‍යාපාරයේ සියලු මුදල් ගණන් බැංකු ජංගම කිරීමක් මගින් සිදු කරයි. ඒ කියන්නේ මේකේ තියෙන සියලු මේවා බැංකු කියන්නේ මුදල් කියන්නේ බැංකුම තමයි. ඒ කියන්නේ චෙක් පත් වලින් ලැබෙන්නේ චෙක් පත් වලින් ගෙවන්නේ. ඒකට මුදල් කියන්නේ බැංකු තීරුවම තමයි. ඔක්කොම වෙන්නේ බැංකු ගණතුනේ. අන්න ඊළඟට තියෙන වැදගත් මේක 2020 ජනවාරි මාසය තුල ගණතුන පහද දැක්කේ. ව්‍යාපාර සිදු කරන ලදී. ඒ කියන්නේ මේක එහෙනම් අපි ඉස්සෙල්ලාම ගණන් කරන සමීකරණේ වැදගත් එක හදන්නේ අවුරුද්දකටද මාසයකද කියලා අල්ලගන්න එක. එහෙනම් මේක හදන්නේ ජනවාරි මාසය කියන්නේ එක මාසයකට. අපි ආදායම් ප්‍රකාශය කියපුත් මාසයකටනේ හදන්නේ කියන්නේ. එහෙනම් මේ ගාන සම්පූර්ණයෙන්ම හදන්නේ මාසයකට. ඒක මතක තියාගන්න ජනවාරි මාසයට තමයි හදන්නේ. ඒ කියන්නේ 2020 ජනවාරි මාසයට තමයි ගාන හදන්නේ එක මාසයකට. ඒක වැදගත් එක මාසයකට තමයි හදන්නේ. හරි.
ඔන්න එහෙනම් සමීකරණේ දාන ගණිතනු ටික තියෙනවා. දැන් මේකේ නම් මම කිව්ව විදිහට තොගය මොකද්ද? නඩත්තු ද්‍රව්‍යය. වාහන සේදුම් යන්ත්‍රයක් 360කට ණයට මිලදී ගන්නා ලදී 22/1/1කින් ආරම්භී වසර 3ක කාලය තුළ මෙම ණය මුදල ගෙවිය යුතුය. අන්න. දීපල පිළියෙත උපකරණයක් මිලදී ගන්න කොහොමද මිලදී ගන්නේ? ණයට. හුඟක් කට්ටිය ඔක දාලා තිබුණා වෙළඳ ගෙවිය යුතු දෑ වලට. ණය හිමියෝ වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ මොකද්ද? අපේ තොගයක් ණයට මිලදී ගත්තොත් තමයි වෙළඳ ගෙවිය යුතු දෑ වලට යන්නේ. ඒ කියන්නේ තොගේ ණයට ගන්න අපි ණය හිමියන්ගේ. හැබැයි අපි ওই ජංගම නොනවත්කම ණයට ගන්න එක ණය හිමියන්ට දාන්න බෑ. ඊළාට වෙනත් ගෙවිය යුතු දෑ වලට ඉස්සෙල්ලාම ජංගම නොනවත්කම් මිලදී ගැනීම තියෙනෝනේ. අපිට ඉස්සෙල්ලාම ලැබෙන දේ මොකද්ද ව්‍යාපාරයට? දීපල පිළියෙත උපකරණයක් ලැබෙනවා. එහෙනම් දීපල පිළියෙත උපකරණ වැඩි වෙනවා 360කින්. දීපල පිළියෙත උපකරණ වැඩි කරන 360කින්. වත්කමක් ලැබෙනවනේ 360ක්. දීපල පිළියෙත උපකරණ වැඩි වෙනවා 360ක්. ඊළඟට මම අහුවොත් ඔක ණයටනේ අරන් තියෙන්නේ. ණය හිමියන්ට දාන්න බෑ තොගයක්. වෙනත් ගෙවිය යුතු දෑ වලටද දාන්නේ? නෑ. මේක කියනවා මෙම ණය වසර 3ක කාලයක් තුල ගෙවන්න ඕනේ කියලා. ඒ කියන්නේ අවුරුද්දට වඩා වැඩි අවුරුද්දක් තුල ගෙවන්න ඕන තියෙන ඒවා තමයි වෙනත් ගෙවිය යුතු දෑ කියන්නේ. අවුරුද්දට වඩා වැඩි කාලයක් තුල ගෙවන්න ඕනේ කියන්නේ මේකට මොකද්ද කියන නම? දිගු කාලීන ණය. එහෙනම් මේක වැඩි වෙන්නේ ණයක් වැඩි වෙන්නේ දිගු කාලීන ණය. ණය හිමියන්ට දාන්න බෑ තොගයක් නෙවෙයි නිසා වෙනත් ගෙවිය යුතු දෑ කියන්නේ අවුරුද්දක් තුල ගෙවන්න ඕනේ. මේක අවුරුද්දට වඩා වැඩි කාලයක් තුල ගෙවන්න ඕනේ. එහෙනම් මේක දිගු කාලීන ණයක්. දිගු කාලීන ණයක් විදිහට තමයි දාන්නේ. එහෙනම් දීපල පිළියෙත වැඩි වුණා මිලදී ගත්ත නිසා සේදුම් යන්ත්‍රය කියන එක වැඩි වුණා. ණයක් නිසා ණයට අරගත්ත නිසා දිගු කාලේ ණය වැඩි කරා 360කින්. හරි. මේකේ ආදායමක් වියදමක් තිබුණොත් තමයි ආදායම් ප්‍රකාශයට යන්නේ. මේකත් එක්කම ආදායම් ප්‍රකාශය හදන්න වෙනම හැදුවොත් වෙලාව දෙකක් යනවා. එකපාරම හදන්න. දැන් ආදායම් වියදමක් තිබුණොත් මේකට දානවා. ඕකේ ආදායමක් වියදමක් නැහැ. ඒ නිසා දාන දෙයක් නැහැ. හරි. ඔච්චරයි පළවෙනි එක. ඊළඟ දෙවෙනි එක පිරිවැය 1,30,000ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා අතර නඩත්තු ද්‍රව්‍ය කියන මතකයිනේ තොගයක්. අපේ දැන් ව්‍යාපාරයට අදාළව තොගය කියන්නේ නඩත්තු ද්‍රව්‍ය. මිලදී ගත් අතර ඒ සඳහා 60,000ක මුදලක් ගෙවන ලද ඉතිරි මුදල මාස දෙකක් තුල ගෙවිය යුතුය. ඒ කියන්නේ ණයට අරන් තියෙන. හරි. ඔක්කොම ගත්ත ගාන කීයේ නඩත්තු ද්‍රව්‍ය 130ක්. එහෙනම් ඉස්සෙල්ලාම තොගය. මොන්ගේ නඩත්තු ද්‍රව්‍ය කියන්නේ තොගය. තොගය වැඩි වෙනවා 1,30,000. තොගය වැඩි කරන්නේ 1,30,000කින්. තොගය වැඩි වෙනවා 1,30,000කින්. තොගයක් ලැබෙනවා අපිට ලැබෙන්නේ මොකද්ද දැන් තොගයක්. ඔක අරගෙන තියෙන්නේ කොහමද? මුදලින් ගෙවලා තියෙනවා 60,000ක්. එහෙනම් මුදල් අඩු වෙනවා. මුදලින් ගෙවුවා නම් මුදල් අඩු වෙනවා 60,000ක්. ඉතුරු කියන්නේ ඉතුරු 70,000. ඉතුරු ටික ගෙවලා තියෙන්නේ මාස දෙකක් තුල ගෙවිය යුතුය. ඒ කියන්නේ තාම ගෙවලා නැහැ. ඒ කියන්නේ 130ක තොගයක් ගත්තට 60යි මුදලින් ගෙවලා තියෙන්නේ ඉතුරු ටික ගෙවලා නැහැ. ගෙවලා නැහැ කියන්නේ ඒක ගෙවන්න ඕන උපචිතයි. ගෙවන්න ඕන. හැබැයි මොකද්ද ඕක? වෙළඳ ගෙවිතු දෑ දැන් දික්වල නැහැ කියන්නේ වසරට වඩා වැඩි කාලයක් තුලනේ. මේකෙන් දාන්නේ වෙළඳ ගෙවිතු දෑද වෙනත් ගෙවිතු දෑද? මං කිව්වා තොගයක් ණයට ගන්න අපි කාගෙන්ද? ණය හිමියන්ගෙන්. වෙළඳ ගෙවිතු දෑ. එහෙනම් මේ තොගයක් තමයි ණයට අරන් තියෙන්නේ. එහෙනම් මේකේ වැඩි කරන්නේ වෙළඳ ගෙවිතු දෑ. වරද්දන්න එපා. වෙළඳ ගෙවිතු දෑ තමයි වැඩි කරන්නේ. ඔක කටේ වෙනත් ගෙවිතු දෑ දානු නැහැ. මේ තොග ණයට ගන්න අපි ණය හිමියන්ගෙන්. මතකද දැන් අවුරුද්දට වඩා වැඩි කාලයක් තුල ණයට ගත්තොත් ඒවට කියන්නේ දිගු කාල ණය. තොග ණයට ගන්නවා නම් ඒකද කියන්නේ ණය හිමියෝ. ඊළාට අවුරුද්දට වඩා අඩු කාලයක් තුල මොකක් හරි ණයක් තියෙනවා නම් අන්න ඒක තමයි වෙනත් ගෙවිය යුතු දෑ කියන්නේ. එහෙනම් මේක වැඩි වෙන්නේ ණය හිමියෝ. වෙළඳ ගෙවිය යුතු දෑ. හරි තීරුවේ දාන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ. තොග වැඩි වුණා තොග 130ක් ඒක මුදලින් ගෙවලා තියෙන 60ක් මුදල් අඩු වුණා ණයට නිසා ණය හිමියෝ. වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වුණා 70,000කින්. ඕකේ ආදායමක් වියදමක් නැති නිසා ආදායම් ප්‍රකාශයට යන්නේ නැහැ. හරි අපි එතකොට දෙවෙනි එක ඉවර කරා. ඊළඟ තුන බලන්න මොකක්ද තියෙන්නේ කියලා. පුද්ගලික ගනුදෙනු කරුවන්ට 1,40,000ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන නඩත්තු ද්‍රව්‍ය වල පිරිවැය 86,000ක් විය. හරි. එහෙනම් මුදලට සපයලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මේකේ භාණ්ඩයක් නෙවෙයි විකුණන්නේ. නඩත්තු සේවාවනේ විකුණන්නේ. නඩත්තු සේවාවක්නේ සපයන්නේ. සේවාවත් එක්ක නඩත්තු ද්‍රව්‍යත් භාවිතා වෙනවා. හරි. එහෙනම් මේක තමයි මුදලට. එහෙනම් විකුණලා සේවාවක් සපයලා මුදල් කීයක් ලැබිලා නඩත්තු සේවාව සපයලා මුදල් ලැබිච්ච ගාන මුදල් කෙලින්ම ණයට නෙමෙයි අත්පිට කරලා තියෙන. එහෙනම් මුදල් වැඩි වෙනවා 140කින්. ඒක අල්ලගත්ත. මුදලක් ලැබෙනවනේ 140කින්. මේ 141 සේවා සපයන නඩත්තු ද්‍රව්‍ය කොච්චර භාවිතා වුණයි? 86,000. නඩත්තු ද්‍රව්‍ය කියන්නේ දැන් මොකද්ද? තොගය. එහෙනම් අපි විකිණීමක් දාන්නේ එමනේ. ඉස්සලාම මුදලට නිසා මුදල් වැඩි කරා. ඒකේ පිරිවැය. පිරිවැය කියන්නේ භාවිතා කරපු එක තොගය කියන එක අඩු කරා. තොගය අඩු කරන්නේ එහෙනම් 86,000. භාවිතා කරපු නඩත්තු ද්‍රව්‍ය තොගේ 86,000ක් අඩු වුණා. එහෙනම් බලන්න 1,40,000ක ඒ කියන්නේ විකිණීම්. දැන් මේකේ විකුණුම් විතර ගන්න මේක. විකිණීමක් කරන්න පිරිවැය. විකුණුම් පිරිවැය ඒ කියන්නේ තොගේ 86,000ක් කියලා. ඒ කියන්නේ 86,000ක එකක් 140ට විකුණනවා වගේම තමයි. එතකොට 86,000ට අපිට වියදම යන්නේ 86,000යි පිරිවැය යන්නේ
140ට විකුණනවා. එතකොට කීයක් ලාභයක් තියෙනවද? මේක වෙනස තියෙන මේ ව්‍යාපාරේ නඩත්තු සේවා සැපීම. අර සාමාන්‍ය ව්‍යාපාරෙන් නම් මේකේ විකුණන දේ තමයි නඩත්තු. එතකොට මේකේ විකුණුම් පිරවෙන්නේ නඩත්තු ද්‍රව්‍ය. එතකොට කීයක ලාභයක් තියෙනවද? 140 එකක් 86ට විකුණුනට පස්සේ ලාභයක් එනවා 54000ක. අපි ලාභය දාන්න තැන මතකයි. ලාභය, ආදායම්, වියදම් ඔය ඔක්කොම දාන්නේ හිමිකමට. එහෙනම් හිමිකමට එකතු කරනවා 54. 140ක් ලැබුණා. ඒකට වියදම් වුණේ 86000. එහෙනම් ලාභයක් තියෙනවා. දල ලාභයක් තියෙනවා 54000කින්. ලාභය වුණොත් හිමිකම වැඩි වෙනවා. ආදායමක් ආවත් හිමිකම වැඩි වෙනවා. වියදමක් තිබුණොත් හිමිකමෙන් අඩු කරනවා. ඕනෝකනේ දා. එහෙනම් ලාභයක් තියෙනවා 54000ක් හිමිකම එකතු කරා. හරි. ඔන්නෝක ආදායම් ප්‍රකාශයටත් යනවා. මෙන්න මේ වටිනාකමට කියන 140ට කියනවා විකුණුපේකන විකුණුම් කියලා. මේ විකුණුම් කියන එකක් තියෙනනේ ආදායම් ප්‍රකාශය. ඒකේ වරහන් ඇතුලේ ධන 140ක් දාන්න. මොකද වරහන් ඇතුලේ දැම්මේ තව ඒවා තියෙන නිසා 140ක් දාන්න. ඒ 140 කරන්නේ කීයක වියදමක් කරයි 86000ක්. ඒක දාන්නේ විකුණුම් පිරුවේ කියන එකේ වරහන් ඇතුලේ. විකුණුම් පිරුවේ කියන එකේ වරහන් ඇතුලේ. ඒ කියන්නේ විකුණුම් වටිනාකම 140යි විකුණුම් පිරුවේ 86යි. වරහන් ඇතුලේ කරන්නේ තව ඒවා තියෙන නිසා. තව ඒවා තියෙනවා. තව ඒව තියෙන නිසා වරහන් ඇතුලේ කරා. හරි. මට ඒකත් හරිනම් හරි ඇති මම කියලා හිතනවා 86000යි. ඊළඟට 4 12000ක අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාරයේ විසින් ගෙවන ලදී. අන්න අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ විසින් ගෙවන ලදී. අයිතිකරුගේ මොනවා හරි ගෙවුවොත් ඒවට අපි කියන නමක් තියෙනවා. අයිතිකරුගේ පෞද්ගලික දේව පාවිච්චියට ගන්න ඒවා. පෞද්ගලික දේවල් වලට කියන නම මොකද්ද? ගැනිලි. අයිතිකරු ව්‍යාපාරයට යෙදුවොත් ඒවට කියන්නේ ප්‍රාග්ධන යෙදවීම. මේ තියෙන්නේ ගැනිලි. හැබැයි ගැනිලි කරලා තියෙන්නේ මුදලක්නේ. ඒ කියන්නේ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ගෙවුවා කියන්නේ මේ ගැනිලි. එහෙනම් මුදලක් ගෙවුව නිසා ඉස්සෙල්ලා මුදල් අඩු කරමු 12000කින්. මුදල් අඩු කරමු 12000කින්. ඊළඟට මම කියලා ඇති ගැනිලි. ගැනිලි කියන්නේ ගැනිලි කියන එක අපි ප්‍රාග්ධන යෙදීමක් නම් හිමිකම වැඩි කරා. ගැනිලි නම් මොකද කරන්නේ? හිමිකම අඩු කරනවා. ගැනිලි ආවොත් හිමිකම අඩු කරා. හිමිකමත් අඩු කරා 12000කින්. මේ තියෙන්නේ මේ ව්‍යාපාර එකක් නෙමෙයි මේ අයිතිකරුගේ පෞද්ගලික දෙයක්. මම කියවනේ ගිනුම් කරන ඒකක සංකල්පය අනුව අයිතිකරු ව්‍යාපාරය කියන්නේ දෙදෙනෙක්. ඒකට අයිතිකරුගේ වෙනම දානවා. අයිතිකරු මොකක් හරි ගත්තොත් ඒවට කියනවා ගැනිලි කියලා. එහෙනම් ගැනිලි අරන් තියෙන මුදල් ජීවිත රක්ෂණ මුදල් අඩු කරා අනිත් ඒ ගැනිලි වුණොත් හිමිකම අඩු වෙනවා. මේක වියදමක්ද? ගකට වියදමක් විතරක් දානවා. නෑ. ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. අයිතිකරු ගන්න ඒවා. ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. මේ දැම්මේ මේ හිමිකමට එන ඒව තියා එකක් ගැනිලි අඩු වෙනවා ප්‍රාග්ධනදීම වෙනවා. අනිත් එක ආදායම් එකතු වෙනවා වියදම් අඩු වෙනවා. හරි. එහෙනම් ගැනිලි දැම්ම ඔන්න ඔය විදියට. ඉතින් ආදායමක් වියදමක් නැහැ නේද? ආදායම් ප්‍රකාශයට යන්නේ. ඊළඟ පස්වෙනි එක. රුපියල් 5000ක වට්ටමක් ලබා දීමෙන් පසු 45000ක චෙක් පතක් ණයගැතියන්ගෙන් ලැබුණා. අන්න ණයගැතියන්ගේ මුදල් ලැබිලා තියෙනවා 45000. හරි ඉස්සෙල්ලාම ලැබිච්ච දේ මුදල්නේ. මුදල් ලැබිලා. මුදල් ලැබුණොත් මුදල් කියන වටකම වැඩි වෙනවා 45කින්. මුදල් වැඩි වෙනවා 45කින්. මුදල් වැඩි කරනවා 45කින්. අන්න මුදල් වැඩි වුණා 45කින්. ඊළඟට මම ඔය කියලා ඇති ණයගැතියන්ගේ දෙන වට්ටම් වලට කියන නමක්. මොකද්ද? දුම් වට්ටම්. දුම් වට්ටම් කියන්නේ අනිත් එක මොකද්ද? ආදායමක් වියදමද? වියදමක්. දුම් වට්ටම් කියන්නේ වියදමක්. ණය හිමියට දෙන වට්ටම් වලට කිව්වා ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ ආදායම. දුම් වට්ටම් කියන්නේ වියදමක්. වියදමක් ආපු ගමන් හිමිකමෙන් අඩු කරන 5000ක්. වියදමක් නිසා හිමිකමෙන් අඩු කරා 5000ක්. දැන් ඇත්තටම මේක මේ දෙකේ එකතුව 50000නේ. ණයගැතියන්ගෙන් ලැබෙන්න තිබුණේ 50000ක්. හැබැයි එයාට වට්ටමක් දීලා අපි ගත්තේ 45000යි. එතකොට අපිට පාඩුවක් වෙනවා. අන්න ඒකට තමයි දුම් වට්ට වියදමක්. ඒ නිසා පාඩුවක් වුණා නිසා වියදමක් විතර දැම්මා. දැන් මේ 50000ම ණයගැතියන්ගෙන් අඩු වෙන්න ඕන. වෙළඳ ලැබිය යුතු දෑ වලින් අඩු කරන්න 50000 මේ සම්පූර්ණ වට්ටම. එතකොට අපෝ මෙයාගේ 50000 ඉල්ලන්න බෑ. ඒකයි 50000ක්ම අඩු වෙන්නේ. අපිට අවශ්‍යයක් වුණේ 5000කට. හැබැයි 45ක් ලැබුණානේ. එහෙනම් ණයගැතියෝ වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙනවා 50000ට. වෙළඳ ලැබිය යුතු දෑ අඩු කරන්න 50000ට. මේවා හරි සරල දේවල්. 50,000. හරි මේකේ ආදායමක් වියදමක් තියෙද බලන්න තියෙනවා. දුම් වට්ටම් කියන්නේ මම කිව්වා වියදමක් කියලා. එහෙනම් ආදායම් ප්‍රකාශයේ වියදමක් විතර දාන දුම් වට්ටම්. දුම් වට්ටම් කියන්නේ වියදමක් විතර දාන 5000ක්. දුම් වට්ටම් කියන්නේ වියදමක් විතර දාන 5000ක්. හරි පස්වෙනි එක කරා. ඊළඟ 6 වෙනි එක. 6 වෙනි එක තියෙනවා ආයතනයේ ගනුදෙනුකරුවන්ට රුපියල් 50000ක නඩත්තු සේවා සපයන ලදී. එක දිනට ආයතනයේ ගනුදෙනු කරන ලද අත්තිකාර මෙම ගනුදෙනුවට අදාළ වන අතර ඉතිරි මුදල් වූ 40000ක් සේවාව ලබා දීමෙන් පසුව ලැබිනි. පිරිවැය 30000ක නඩත්තු ද්‍රව්‍ය මෙම සේවාව සඳහා භාවිතා කරන ලදී. හරි. ඔය ගනුදෙනුව හරි සරලවම කිව්වොත් මේකයි. දැන් මෙයා නඩත්තු සේවාවක් සපයන්න මෙයා මේ ගනුදෙනුකරුගෙන් කලින් කීයක් හරි ඇඩ්වාන්ස් එක විදිහට ඔය අපි ගන්න අත්තිකාර විදිහට
කලින් අත්තිකාරම් විදිහට කීයක් හරි අරන් ඇති. කීයක් හරි ලද අත්තිකාරම් කියලා දැන් ඒක අනිත් එක අපිට වගකීමක්. ඒ වැඩේ ඉවර වෙනකන් අපිට වගකීමක්. අනිවාර්යයෙන්ම ආරම්භක ශේෂවල ඇති ඔය ලද අත්තිකාරම් කියලා වගකීමක් විදිහට ගන්න. බලන්න මේ තීරණ අන්න මේ තියෙන ලද අත්තිකාරම් කිය කලින් ඇඩ්වාන්ස් එක විදිහට දීපු 10000 තියෙනවා. ඇඩ්වාන්ස් එකක් අරන් තියෙනවා. හැබැයි මේකේ වටිනාකම නඩත්තු සේවා සපයන සම්පූර්ණ වටිනාකම 50000යි. එතකොට මෙයාගෙන් 10000ක් අරන් තියෙනෝනේ. ඒ නිසා ආපහු 50000ම ගන්න බෑනේ. ඉතුරු මුදල 40000. ඒක මේ අවුරුද්දේ ලැබිලා තියෙනවා. හරි. ඒ 40000 ලැබිලා තියෙනවා. මේකට භාවිතා කරපු නඩත්තු ද්‍රව්‍ය වල පිරිවැය තියෙනවා 30000. මේකත් විකිණීමක් තමයි. විකිණීම වටිනාකම 50000යි. ඒකේ පිරිවැය 30000යි. හැබැයි 50000 මුදලින් සම්පූර්ණ ගන්න ඕනේ නැහැ. මොකද කලින් 10000ක් දීලා තියෙනවා. අපිට ලැබෙන්න තියෙන්නේ 40000යි. අපි කලින් ගත් එක ආරම්භක ශේෂවල දාලා ඇති ලද අත්තිකාරම් කියලා. ඇඩ්වාන්ස් එක විදිහට ලැබෙන්නේ. හරි. මේක දාන විදිය. ඉස්සෙල්ලාම බලන්න මේකේ පිරිවැය. ඒ කියන්නේ කොච්චර තොග භාවිතා වුණාද පිරිවැය. පිරිවැයෙන් අපි තොග කියන එක අඩු කරනවා. පිරිවැය භාවිතා කරපු තොගේ 30000කින් තොග කියන එක අඩු කරා. පිරිවැය 30000ක් අඩු කරා. ඊළාට මේකේ විකුණුම් වටිනාකම නැත්තම් සේවා ආදායම වෙන්නේ 50000යි. 50000 වුණාට අපි කලින් ඇඩ්වාන්ස් එක අරන් තියෙන නිසා මේ අවුරුද්දේ මුදලින් ඉතිරි ගාණ තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ 40000ක් තමයි ලැබෙන්නේ. එහෙනම් මුදල් වැඩි වෙනවා 40000ක්. දැන් බලන්න අපි ලද අත්තිකාරම් විදිහට 10000 දාලා තියෙනවා. අත්තිකාරමක් විදිහට අපේ වගකීමක් විදිහට. අපි දැන් වැඩේ කළ ඉවරයිනේ. වැඩේ ඉවරයිනේ. එහෙනම් වැඩේ ඉවර නම් මේ වගකීම තියාගන්න ඕනෙත් නැහැ. එතකොට ඒ සම්පූර්ණ වැඩේ ඉවර කළා. එහෙනම් ලද අත්තිකාරම් වෙනුත් 10000 අඩු කරලා දාන්න ඕනේ. එතකොට අත්තිකාරමත් ඉවරයි. අත්තිකාරම ගියා. අත්තිකාරමෙත් වැඩේ කළ ඉවර වුණාට පස්සේ අත්තිකාරම තියාගන්නේ නැහැ. අත්තිකාරමත් අඩු කරලා දාන්න. ඒ කියන්නේ කලින් ඇඩ්වාන්ස් එක ගත්ත ගාන. ඒක ඇත්තම මේකේ මේ විකිණුම් වටිනාකම 50000 වුණාට කලින් 10000 කරන් තියෙන නිසා ඉතුරු ගාන තමයි මුදලින් ලැබෙන්නේ. අර කලින් ගත්ත ගානත් ඒකට අයින් වෙලා යනවා. හරි. බලන්න එතකොට මේකේ විකුණුම් වටිනාකම 50000යි. ඒකේ පිරිවැය 30000යි. කීයක ලාභයක් තියෙන්නේ? 30000 එක 50000ට විකුණුව ගාම 20000ක ලාභයක් තියෙනවා. ලාභයක් අපි දාන්නේ හිමිකමට. හිමිකමට එකතු වෙනවා 20000ක්. හිමිකමට එකතු වෙනවා 20000ක්. හරි. ඕකේ ආදායම් ප්‍රකාශයටත් යනවා. ඔන්න මේ වටිනාකමන තමයි විකුණුම් වටිනාකම. හුඟක් කට්ටිය විකුණුම් වටිනාකම 40000 දාලා තියෙනවා. 40000 නෙමෙයි. අර ගානම 50000. කලින් ඇඩ්වාන්ස් එක ලැබුණ එක කතාවක්. හැබැයි අපේ විකුණන වටිනාකම සේවා ආදායම වෙන්නේ නඩත්තු 50000. එහෙනම් විකුණුම් වල වරහන් ඇතුලේ දාගන්න 50000. ඒකේ පිරිවැය වෙන්නේ අර බලන්න 30000යි. එහෙනම් විකුණුම් පිරිවැයට එකතු කරන තව 30000ක්. එහෙනම් විකුණුම් වලට එකතු කරා 50000. විකුණුම් පිරිවැයට එකතු කරා 30000ක්. 30000. මේ කතාව ආපහු පැහැදිලි කිරීමක් කරොත් මේකට විකුණුම් වලට 50000ක් එකතු කරන්නේ විකුණුම් පිරිවැයට 30000ක් කරන්න. අපි මොකක් හරි වැඩක් කරන්න දැන් හිතන්න ලබන අවුරුද්දේ තමයි වැඩේ කරන්නේ. අපි කලින් ඇඩ්වාන්ස් එකක් එයාගෙන් ඉල්ලනවා. ඇඩ්වාන්ස් එකක් ඉල්ලන ඕනේ 20000ක්. කියන්නේ වැඩේ කරන්න 50000යි. කලින් ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා. එහෙනම් කලින් අවුරුද්දේ 20000ක් ඇඩ්වාන්ස් එකක් කරන් තියෙනවා. ඒක එතකොට අපිට වගකීමක්. අපි වැඩේ කරේ නැතුනොත් ආපහු එයාට අපිට දෙන්න වෙනවා. එහෙනම් ඒ ඇඩ්වාන්ස් එක කරන් තියෙනවා. ඊට පස්සේ ඒ වැඩේ ඊළඟ අවුරුද්දේ 20 අවුරුද්දේ කරනවා. එතකොට බලන්න අපි 50000ක් වැඩේ කරාට පස්සේ එයා දැන් අර 20000ක් දීලානේ තියෙන ඉතිරි ගාණ තමයි දෙන්න ඕන. අන්න ඉතිරි ගාණ දුන්නා. ඊට පස්සේ අපේ ඇඩ්වාන්ස් එක වගකීමත් අයින් වෙලා යනවා. ඒ වගකීමත් අයින් කළා දැන්. ඔන්න ඔක තමයි උතන හරි සරල දෙයක් තියෙන්නේ. ඊළඟට 7 වෙනි එක වැඩිහිටි නිවාසයක් වාහනයක් සඳහා නඩත්තු සේවාවක් නොමිලේ සපයන ලදී. පිරිවැය 6000ක වූ නඩත්තු අමුද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරන ලදී. අන්න නොමිලේ වැඩිහිටි නිවාසයක් සඳහා සේවාවක් සපයලා. ඒකෙදි අමුද්‍රව්‍ය ඒ කියන්නේ තොගය 6000ක් භාවිතා කරලා තියෙනවා. හරි. මං කියලා ඇති අනිත් දේ තමයි දැන් මේ 7 වෙනි එකනේ. අපේ ව්‍යාපාරයේ අපි කරන පරිත්‍යාග. මේකත් පරිත්‍යාගයක්නේ. පරිත්‍යාග නොමිලේ කළ දුනා කියන පරිත්‍යාග. පරිත්‍යාග ඇතරම් පිනක්. හැබැයි ව්‍යාපාරේ පැත්තෙන් පරිත්‍යාගයක් කියන එක අපිට වියදමක්. පරිත්‍යාග කියන්නේ අපි කරුත් කාට හරි පරිත්‍යාගයක් ඒක අපිට වියදමක්. කවුරු හරි අපිට ලැබුණොත් නම් ඒක ආදායමක්. අපි පරිත්‍යාග කරොත් ඒක වියදමක්. හරි. මේක පරිත්‍යාග කරලා තියෙන තොගේනේ නඩත්තු ද්‍රව්‍යනේ පාවිච්චි කරලා තියෙන. එහෙනම් තොගේ අඩු වෙනවා 6000ක්. මං කිව්වා මේ පරිත්‍යාග කියන එක වියදමක් කියලා. වියදමක් නම් හිමිකමෙන් අඩු කරනවා. අපි වියදම් දාන හිමිකමෙන් අඩු කරනවා 6000ක්. ඔක ආදායමක් වියදමක් තියද බලන්න තියෙනවා. මම කියන්නේ පරිත්‍යාග කියන්නේ වියදමක් කියලා. වියදමක් විදිහට දාන්න පරිත්‍යාග කියනම දාන්න. නැත්තම් දාගෙන නොමිලේ නඩත්තු සේවා සැපීම. නොමිලේ නඩත්තු සේවා සැපීම. නඩත්තු සේවා කියලා 6000ක්. නැත්තම් පරිත්‍යාගයක් කියලා දැම්මත් හරි. නොමිලේ නඩත්තු සේවා සැපීම කියලා 6000ක් දාන්න. ඒක අපිට වියදමක්. අපි පරිත්‍යාග කරත් ව්‍යාපාර පැත්තෙන් ඒක අපිට වියදමක්. හරි අපි 7 වෙනි එක කතා කරේ ඊළඟට කතා කරමු 8 වෙනි එක. හරි
ඒකේ තියෙනවා ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකය 4000ක් අතර අයිතිකරු විසින් පෞද්ගලික මුදලින් ගෙවන ලදී. අන්න අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ගෙවන ලදී. ඔන්න ඔකට කියන්නේ මොකද්ද? මං කියවනේ අයිතිකරු ප්‍රාග්ධනීය දායක වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් මුදලක් දෙන්න පුළුවන්. මුදලක් දුන්නොත් ඒක ප්‍රාග්ධන දායක වීමක්. නැත්තම් මොකද්ද? යන්ත්‍රයක් තොගයක් වගේ දාන්න පුළුවන්. ඒක ප්‍රාග්ධනීය දීම. නැත්තම් ව්‍යාපාරයේ ණයක් නැත්තම් ව්‍යාපාරේ ණයක් හෝ ව්‍යාපාරේ වියදමක් පෞද්ගලික මුදලින් ගෙවන්න පුළුවන්. ඒකත් ප්‍රාග්ධනීය දීමක්. ඒකත් ප්‍රාග්ධනීය දීමක්. දැන් මෙයා කළා තියෙන්නේ අපේ ව්‍යාපාරේ වියදමක් ගෙවලා. වියදමක් නේ ගෙවලා තියෙන්නේ. වියදමක් ඉස්සලා වියදමක් දාන්න හිමිකමේ මේ බලන්න වියදමක් නේ වියදමක් හිමිකමෙන් ඉස්සලා අඩු කරනවා. වියදමක් නිසා හිමිකමෙන් අඩු කරන 4000ක්. අනිත් එක ප්‍රාග්ධනීය දීමොත් හිමිකමටම තමයි එකතු කරන්නේ. එහෙනම් තව 4000ක් හිමිකමටම එකතු කරනවා. වියදමක් නිසා තමයි හිමිකමෙන් අඩු වුණේ 4000ක්. අනිත් එක ප්‍රාග්ධනීය දීම. ප්‍රාග්ධනීය දීම මතකනේ. ප්‍රාග්ධනීය දීමොත් හිමිකමට එකතු කරනවා. එහෙනම් 4000ක් හිමිකමට එකතු කරනවා. මේක ප්‍රාග්ධනීය දීම. ව්‍යාපාරේ වියදමක් කියවපු එක. හරි. එතකොට ඒක අපේ වියදමකුත් වෙනවනේ ආදායම් ප්‍රකාශයටත් ගන්න ගිනි රක්ෂණය. මේකත් මේක කරන ගමන් කියන ආදායම් වියදමවත් මේක දාන ගිනි රක්ෂණය කියලා. ඒක වියදමක් විදිහට දාන 4000යි. ආදායම් ප්‍රකාශයේ වියදමකුත් දාන ගිනි රක්ෂණය කියලා 4000යි. ගිනි රක්ෂණය කියලා 4000යි. හරි. ඒක කතා කරේ අපි 8 වෙනි එක. ඊළඟ 9 තියෙනවා. 9 බලන්න. දිගු කාල ණය ලක්ෂ 4ක් සඳහා ඇත්තටම දිගු කාල ණය ලක්ෂ 4ක් තිබුණානේ 67000ක ණය වාරිකයක් ගෙවන ලදී. ඒ තුල ඇතුළත් 17000ක් පොලියක් ඇතුළත් වේ. හරි. ඔන්න ණය වාරිකයක් ගෙවලා ඔක්කොම ගෙවපු ගාණ කීයේ 67යි. ගෙවලානේ ගෙවුවොත් මුදල් අඩු වෙනවා. නැත්තම් බැංකුව කියලා කියන්නේ මේ චෙක් පතකින් තමයි ගෙවන්නේ. 67ක් මුදල් අඩු වෙනවා. හැබැයි මේ 67 ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. එකක් තියෙනවා පොලිය 17ක් අනිත් එක ණය වාරිකේ. ඇත්තටම මේකේ දීලා තියෙනවා පොලිය. පොලිය කියන්නේ වියදමක් නේ. වියදමක් වුණොත් හිමිකම අඩු වෙනවා 17000ක්. තව 17000ක් අඩු කරන් හිමිකම මං ඇහුවොත් බැංකු ණයෙන් අඩු වෙන්නේ කීයද? 67මද? නෑ. පොලිය හැර ගාන තමයි බැංකු ණය. නැත්නම් බැංකු ණයෙන් අඩු වෙන්නේ පොලිය හැර ගාන. පොලිය හැර ගාන කීයද? 50000ක්. 50000ක් තමයි දිගු කාලේ ණය වලින් අඩු වෙන්නේ. හිතන්න අපි බැංකු වාරිකයක් ගෙවුණා කියලා 20000ක්. ඒකේ ඇතුලේ 10000ක පොලිය තියේ කිය 5000ක පොලිය තියේ කිය. ඇත්තටම බැංකු ණයෙන් අඩු වෙන්නේ 15000යි. ඉතුරු එක පොලිය. පොලිය කියන්නේ වෙනම වියදමක් විදිහට දැම්මා 50000ක් තමයි දිගු කාල ණයෙන් අඩු වෙන්නේ. පොලියේ හැර ගාන තමයි අඩු වෙන්නේ. සම්පූර්ණ ගෙවපු ගාන තමයි 67. 67ක් මුදල් අඩු වෙනවා. දිගු කාල ණය වලින් 50යි. හිමිකම අඩු වෙනවා 17000ක්. හරි. මේක අනිත් ඒ වියදමක් තියෙද බලන්න. ඒ වෙලෙම බලන්න ඕන වියදමක් ආදායමක් තියෙනවා. ඒ ආදායම් ප්‍රකාශක හදන නිසා වියදමක් තියෙනවා. පොලිය කියන්නේ වියදමක්. එහෙනම් වියදමක් විදිහට දාන පොලිය කියලා 17ක්. පොලිය කියලා වියදමක් දාන 17000ක්. හරි අපි 9 වෙනි එක කතා කරලා ඉවර කරලා ඊළඟ 10 වෙනි එක බලමු. 10 වෙනි එක තියෙන්නේ ආයතනයේ ගනුදෙනුකරුවන්ට රුපියල් ලක්ෂ 3ක නඩත්තු සේවාවක් ණයට සපයන ලදී. මෙම වටිනාකම මත 102ක වෙළඳ වට්ටමක් ලබා දෙන ලදී. මෙම සේවා සැපීම සඳහා 1,50,000ක පිරිවැය නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරන ලදී. හරි නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරන ලදී. ඔන්නෝම කාරණා තියෙන්නේ. හරි 102ක මම ඔය කතා කරලා තියෙන්නේ බහුවන සාකච්ඡාවේදී කියලා තියෙන වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් කියන එක ගිනුම් තියන්නේ මම කියන අර ඇඳුමක් ගන්න රුපියල් 1000යි ගහලා තියෙන 110ක වට්ටමක් දෙනු ලැබෙයි කියලා තිබුණා. 110ක් කියන්නේ රුපියල් 100ක් අඩු කළා අපි 900ට තමයි ගන්නෙ. අන්නේ වෙළඳ වට්ටම් ගිනුම් තියන්නේ අඩු කරපු ගාන තමයි වාර්තා කරන්නේ. මේකේ නඩත්තු සේවාවක් සපයලා එහි පිරිවැය තියෙනවනේ ඉස්සෙල්ලාම. පිරිවැයෙන් අපි මොකද ඉස්සෙල්ලාම කරන්නේ? තොගය කියන එක අඩු වෙනවා. තොගය. නඩත්තු ද්‍රව්‍ය භාවිතන තොගය අඩු වෙනවා පිරිවැයෙන් 1,54,000ක්. පිරිවැයෙන් 154ක් අඩු වෙනවා. අනිත් එක නඩත්තු සේවාව සපයලා තියෙන්නේ ලක්ෂ 3කට ණයට එකක් ණයට අනිත් එක මේ සේවාව සපයනකොට ඒකට 110ක වෙළඳ වට්ටමක් දීලා තියෙනවා. මම කියවනේ වෙළඳ වට්ටමක් දුන්නොත් ඒ වට්ටම අඩු කරපු ගානට තමයි අපි මේ සේවාව සපයලා තියෙන්නේ. ලක්ෂ 3ක් තිබුණාට දැන් මෙතන ඇත්තටම ණයට දැම්මොත් ලක්ෂ 3නේ වැටෙන්න ඕන. හැබැයි ලක්ෂ 3 නේ වැටෙන්නේ. කීයද වැටෙන්නේ? 102ක වට්ටමක් අඩු කරාට පස්සේ බලන්න ලක්ෂ 3ට 102ක් කීයද කියලා. ලක්ෂ 3ට 110ක් කියන්නේ කීයද දෙන්නේ? 6000ක් නේ. එහෙනම් ඒ 6000ක් අඩු කරාට පස්සේ ගාන තමයි විකුණන්නේ ණයට. ඒ කියන්නේ 6000ක් ලක්ෂ 3ෙන් 6000ක් අඩු කරාම කීයද දෙන්නේ? 294යි. එහෙනම් ණය ගැටිය වැඩි වෙන්නේ 294යි. කවුරුහරි මේක 300 දාලා තිබුණා නම් වැරදි. මේ වට්ටම අඩු කරාට පස්සේ ගාන තමයි සේවාව සපයන්නේ. එතකොට 294 වෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 3ෙන් 102ක් කියන්නේ 6000ක් අඩු වුණාට පස්සේ. අනිත් ඒක ඔය 6000 ගිනුම් තියන්නේ නැහැ. මේකෙන් අඩු කරන එක විතරයි කරන්නේ. එහෙනම් පිරිවැය 154ක් අඩු වුණා. ණයට සපයපු නිසා තමයි දැන් මුදල් සපයනවා මුදල් වැඩි වෙන්නේ. ණයට සපයපු නිසා ණය ගැතියෝ. වෙළඳ ලැබිය යුතු දේ තමයි වැඩි වෙන්නේ.
බලන්න 1,54,000ක් වටින එකක් 2,94,000ට මේ වුණාට පස්සේ කීයක ලාභයක්ද තියෙන්නේ? කීයක ලාභයක්ද තියෙන්නේ? කීයක ලාභයක් තියෙනවද? 140ක්. 140කින් හිමිකම වැඩි වෙනවා. 140කින් හිමිකම වැඩි වෙනවා. 150 එක් වටිනාකමක් තියෙන එක 294 සපයලා තියෙනවා. සේවා සැපීමත් එක්ක ලාභය වැඩි වෙනවා. දල ලාභය වැඩි වෙනවා 140කින්. එහෙනම් දල ලාභය වැඩි කරන්නේ 1,40,000කින්. හරි. මේකත් විකුණුම් පිරියම තමයි. මේ විකුණුපු වටිනාකම ණයට උනත් විකුණුම් කියලා ආදායම් ප්‍රකාශය තියෙන ඒකේ වරහන් ඇතුලේ දාගන්න තව ආවා 294. ඒක කරන්න කොච්චර පිරිවැයක් භාවිතා කරනවද? විකුණුම් පිරිවැය දාගන්න පිරිවැය ගියපු ගාන 154ක් වරහන් ඇතුලේ දාගන්න. 154. ඒ දෙක දාගන්න. විකුණුම් වටිනාකමයි පිරිවැය වරහන් ඇතුලේ දාගන්න. 294යි 154යි. හරි. අපි මේකේ වෙළඳ වට්ටම් කියන එක මම සාකච්ඡා කරලා තියෙන්නේ. අපි 10 වෙනි ගානට එනකම් කතා කරා. 10 කතා කරා. ඊළඟට තියෙන 11 වෙනි එක. 11ක්. 11 වෙනි එක බලන්න. සේවකයන්ගේ මාසික වැටුප 84000ක් වූ අතර 2021 එක දිනට පැවති වැටුප් පත්තිකාරම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල ගෙවන ලදී. හරි. සේවකයන්ගේ මාසික වැටුප කීයද? 84000යි. මාසික වැටුප 84000යි. මේකේ තියෙනලු 1 ආරම්භක ශේෂවල වැටුප් පත්තිකාරම් කියලා බලන්න. ආරම්භක ශේෂවල දැන් මේකේ ඒ තීරුව මෙන්න මේ තීරුවෙමයි තියෙන්නේ. ආරම්භක ශේෂවල තියෙනලු සේවකයන්ට ගෙව වැටුප් පත්තිකාරම් කියලා ගානක්. මේ තීරුවෙමයි තියෙන්නේ කලින් ගෙවු සහ වැටුප් පත්තිකාරම් කියලා තියෙන්නේ. අන්න බලන්න ආරම්භක ශේෂවල එහා පැත්ත හරලා බලුවොත් සේවකයන් ගෙව වැටුප් පත්තිකාරම් තියෙන 34ක්. මේකේ කියන්නේ වැටුප් පත්තිකාරම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල ගෙවන ලදී. මේකට උදාහරණයක් කිව්වොත් අපි හිතන්න මොකක් හරි ආයතනයක වැඩ කරනවායි කියලා. අපේ වැටුප තියෙන මාසෙට 50000ක්. මාසික වැටුප ගෙවන්නේ මාසේ අවසානයේනේ. හැබැයි කම්පැනි වල දෙයක් තියෙනවා මොකද්ද? මාසේ ආරම්භයේ සතියක් විතර ගියාට පස්සේ අත්තිකාරමක් විදිහට වැටුපෙන් කීයක් හරි ගන්න පුළුවන්. වැටුපෙන් භාගයක් ගන්නවා කියන්නේ මම 50000න් වැටුපෙන් 20000ක් අත්තිකාරමක් විදිහට පළවෙනි සතියේ ගන්නවා. එතන 20000ක් ගත්තා. මගේ වැටුප 50000යි. ඊට පස්සේ මාස අවසානයේ වැටුප ගෙවනෝනේ. මට ආපහු 50000ක් ගෙවනවද? නෑ. අත්තිකාරමක් කලින් ගත්තනේ. ඒ නිසා මට ගෙවන්නේ ඉතුරු ගාණ 30000යි. අන්න ඒක තමයි මේකෙත් කියන්නේ. සේවකයාගේ මුළු වැටුප 84000යි. හැබැයි ඒකේ ගෙවලා තියෙන අර කලින් මෙයාතුත් වැටුප් පත්තිකාරමක විදිහට මාසෙ මුල වගේ අරගෙන තියෙනවා 34000ක්. ඒක අඩු කරාට පස්සේ ඉතුරු ගාණ තමයි ගෙවලා තියෙනවා කියන්නේ. හරි. ඉස්සලාම මේකේ වැටුප් වියදමක් නේ. වියදම නිසා වියදම හිමිකමෙන් අඩු කරන්නේ ඉස්සලාම 84000. හිමිකමෙන් අඩු කරන්නේ 84000. එතකොට වැටුප් පත්තිකාරම කලින් අරගෙන තියෙනවා අපේ ඒක දාලා තියෙන්නේ 4 වෙනි තීරුවේ 34000 කරන් තියෙනෝනේ. 34000 කරන් තියෙනෝනේ. එහෙනම් ඒක අඩු කරාට පස්සේ ගෙවන ගාණ කීයද? මුදලින් ගෙවන ගාණ 50000යි. 50000. එතකොට වැටුප් පත්තිකාරම් කියන්නේ අපේ වත්කමක් විදිහට දාලා තියෙන්නේ. මේ බලන්න කලින් ගෙවු සහ ඉදිරියට ගෙවු සහ අත්තිකාරම් විදිහට ඒ 34 ඕක ඇතුලේ තියෙනවා. 34 දාලා තියෙනවා. එතකොට ඒකත් දැන් මෙයාට වැටුප් මාසේ අවසානයේ ඒ 34 දාපු ඒ වත්කමත් අපි අයින් කරන්න ඕන. මොකද ඒකත් ඉවරයි. එතකොට මේ මාසෙ ඉවරනකොට ඒක අපි එයාට එයාගෙන් ඒ වත්කම අපේ වත්කමක් විදිහටයි දැම්මේ. ඒක අත්තිකාරම් මේ අත්තිකාරම් කියන්නේ අපි ගෙවුපේ ගන්නෙ. ඒක අපිට වත්කමක්. එතකොට මාස අවසානයේ අපි ඒක ගෙවන්න ඕනේ නෑනේ. ඉදිරියට ගෙවීමක් වගේ ඒක ගෙවන්න ඕනේ නෑ. ඒක වත්කමක්. ඒ වත්කමත් අඩු කළා දාන්න 34. එතකොට ඒක අඩු කළා 50000 තමයි මෙයාට මුදලින් ගෙවලා තියෙන සම්පූර්ණ වියදම 84000යි. 84000යි. සමදයක් තියෙන 50000ක වැටුපක් කරන කලින් 20000ක් කරන් තිබුණා. අවසානයේ ඉතුරු ගාණ තමයි ගෙවන්නේ 30000 තමයි ගෙවන්නේ. අතට අත්තිකාරමත් අයින් කරලා දාන්න ඕන. ඊට පස්සේ මෙතන බලන්න වියදමක් කීයද කියලා. වියදමක් තියෙනවා. වැටුප් කියන්නේ වියදමක්. ආදායම් ප්‍රකාශයේ වියදමක් විතර දාන්න වැටුප් කියලා 84000. වැටුප් කියලා වියදමක් දාන්න 84000. වැටුප් කියලා වියදමක් දාන්න 84000. හරි. අපි 11 වෙනි ගැලපිල්ල කරේ. ඊළඟට බලමු 12 වෙනි ගැලපිල්ල. 12 වෙනි එක. මේකේ තියෙන 2021 එක දිනට ගෙවිය යුතු විදුලි බිල්පත ගෙවන ලදී 11000ක විදුලි බිල්පත ජනවාරි මාසයේ තඳා අතර මෙය මෙතෙක් ගෙවා නොමැත. ඉස්සෙල්ලාම කියනවා ආරම්භයේ තිබිච්ච විදුලි. ඒ කියන්නේ ගිය මාසේ ආරම්භක ශේෂවල ඇති ගෙවිය යුතු විදුලිය කියලා දාපු ඒක තමයි මුලින්ම ගෙවලා තියෙන්නේ. බලන්න ඔය ආරම්භක ශේෂවල දාලා ඇති බලන්න කීයද කියලා ගෙවිය යුතු විදුලිය කියලා. අන්න ඒක දාලා තියෙනවා අපි වෙනත් ගෙවිය යුතු දේවල්. ඒක තමයි මුලින්ම ගෙවලා තියෙන්නේ. මුදලින් ගෙවලා. අන්න මුදලින් ගෙවුවොත් මුදල් අඩු වෙනවා. මේ 12000 තමයි ගෙවලා තියෙන්නේ. මුදල් අඩු වෙනවා 12000. වෙනත් ගෙවිය යුතු දෑ. ඒකනේ තියෙන්නේ. ඒකත් අයින් කරන්න.
ගෙවුවනේ. එහෙනම් ගිය මාසේ විදුලි බිල මුලින්ම ගෙවලා තියෙන 12000. ඒක දෙපැත්තම අඩු කරා. හරි. ඒක අඩු කරා. ඊළඟට කියනවා අපේ මාසේ, ඒ කියන්නේ ජනවාරි මාසේ විදුලි බිල 11000ක තවම ගෙවා නොමෙත. හරි. එහෙනම් දැන් මේක අපේ වියදම වෙන්නේ මේ ගිය මාසෙක තමයි මේ ගෙවුවේ. මේක අපේ වියදමක් නෙමෙයි. මුදලෙන් ගෙවුවා. අර ගෙවිය යුතු එකකින් අඩු කරා. අපේ මාසේ විදුලි බිල 11000ලු. තවම ගෙවලත් නෑලු. විදුලි බිල කියන්නේ අපේ වියදමක්නේ ජනවාරි මාසේ වියදමක් නිසා ඉස්සලාම හිමිකම් අඩු කරන්නේ 11000. හිමිකම් අඩු කරන්නේ 11000. හිමිකම් අඩු කරන්නේ 11000. අනිත් එක මොකද්ද කරන්නේ මේක ගෙවලා නැහැ. ගෙවලා නැත්නම් ඒවට කියන නමක් මොකද්ද? වෙනත් ගෙවිය යුතු දෑ. ඒ කියන්නේ ගෙවලා නැහැ. ගෙවිය යුතු දෑ උපචිත විදුලිය. උපචිත විදුලිය වෙනත් ගෙවිය යුතු දෑ වලට එකතු කරන්න ඕන. මේ මාසෙක එකතු වුණා. ගිය මාසෙක නම් ගෙවුවා. මේ මාසෙක එකතු වුණා. වෙනත් ගෙවිය යුතු දෑ වලට එකතු කරන්න 11000. හරි. දැන් ඔගේ අපේ වියදම කීයද? අපේ මාසේ වියදම තමයි අපි මේ ආදායම් ප්‍රකාශයට ගන්න. මේ ගිය මාසෙකත් තමයි 12000 ගෙවුවේ. ඒතකොට අපේ මාසේ විදුලි වියදම 11000යි. වියදම අපි විතර දාන විදුලිය කියලා 11000. වියදම අපි විතර දාන විදුලිය කියලා 11000ක්. විදුලිය කියලා 11000ක් දාන. හරි. මම හිතනවා ඒක තේරුණා ඇති කියලා. මම මේක එකතු කරන්න කලින් මේක පොඩ්ඩක් මෙන්න මේ ටිකේ මකන්න වෙනවා. හරි. 11000ක් මේ දෙක දෙපැත්තට දැම්මා. පොඩ්ඩක් අර ටික මකා ගත්තා. හරි. ඊළඟ අපිට කරන්න තියෙන ගැළපිල්ල තමයි අපි 11 කරා 12 කරා 13 වෙනි එක. අපි 13 වෙනි එක කරමු 13. මම මෙතන 13 කරනවා. 13. පිරිවේ 8000ක නඩත්තු ද්‍රව්‍ය හානි වූ අතර එය 3000කට අත්පිට මුදලට විකුණලා දී. හරි. නඩත්තු ද්‍රව්‍යයක් හානි වෙලා තියෙනවා. නඩත්තු ද්‍රව්‍ය කියන්නේ තොගයනේ. තොගයක් හානි වුණොත් ඒ තොගය අයින් කළා දාන්න එපා. තොගය අයින් වෙනවා. එනේ ඉස්සෙල්ලාම තොගය අඩු කරන්න 8000ක්. තොගය අඩු කරන්න 8000ක්. තොගය අඩු කර 8000ක්. තොගය අඩු කර 8000ක්. තොගය අඩු කර 8000ක්. අනිත් එක මේ හානි වෙච්ච එකෙන් කොහොම හරි 3000ක් ඒ කියන්නේ හානි වෙච්ච එකෙන් කොටසක් විකුණලා තියෙනවා 3000කට. එහෙනම් ඒක මුදල් ලැබෙනෝනේ. මුදල් වැඩි කරන්න 3000ක්. මුදල් වැඩි කරන්න 3000ක්. හරි. බලන්න හානි වෙච්ච තොගේ 8000යි එකෙන් කොහොම හරි කෑල්ලක් අපි කොටසක් 3000ට විකුණලා පස්සේ. හැබැයි අපිට විකුණ ගන්න බැරුණා තව කීයක්ද? 5000ක්. ඒක වියදමක්. තොග හානි කියන්නේ වියදමක්. වියදමක් නිසා හිමිකම අඩු කරන්න 5000. විකුණ ගන්න බැරි වෙච්ච ගාන. විකුණ ගත්ත ගාන නම් ප්‍රශ්නයක් නැහැ. 8000ක් ආනුණා 3000යි විකුණ ගත්තේ. විකුණ ගන්න බැරි එක වියදමක්. වියදමක් නිසා හිමිකම අඩු කරන්න 5000ක්. හිමිකම අඩු කරන්න 5000ක්. හරි. ඔක වියදමක්. වියදමක් නම් ආදායම් ප්‍රකාශයට වෙනවා වියදමක් විදියට තොග හානි. තොග හානි කියලා වියදමක් වෙනවා කීයද? 5000. 5000 තමයි එන්නේ 8000 නෙමෙයි. හානි වුණාට 3000ක් විකුණ ගත්තනේ. වියදම එන්නේ හානි විකුණ ගන්න බැරි වෙච්ච ගාන. එහෙනම් තොග හානි කියලා වියදමක් විදියට දාන්නේ 5000යි. වියදමක් විදියට දාන්නේ 5000යි. හරි. අපි 13 කරා ඊළඟට කරමු 14. 14. දැන් මම කියන්නේ වෙනදනම් ඔය ගෙන් කරන සමය ගැන ගැළපිලි 10ක් වගේ එන්නේ මේක 15ක්ම තියෙනවා. ඒ ලකුණු 40ක්ම. හරි. ඊළඟ තියෙන පසුගිය මාසය තුළදී කපාහෙන ලද වෙළඳ ණයකතියන්ගෙන් රුපියල් 14000ක් ලැබුණේ. අන්න කපාහල බොල් ණයක් ආපසු ලැබීම. ආපසු ලැබීම. කොහොමද ලැබුණා නම් මුදල්නේ ලැබෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මුදල් වැඩි කරන්න 14000. මුදල් වැඩි වෙනවා 14000. එතකොට මතක තියාගන්න අනිත් එක හරි මුදල් වැඩි කරන්න 14000. බොල් ණයක් සාමාන්‍යයෙන් අපි කොහොමද දැම්මේ? බොල් ණයක් આવොත් දැම්මේ. බොල් ණයක් දැම්මේ එකක් බොල් ණය කියන්නේ වියදමක් දැම්ම ණයගතියන්ගෙන් අඩු කරා. ඔන්න ඔහොමනේ ගිය අවුරුද්දේ දාන්න. එතකොට මෙන්න මේ 14000 අපේ වියදමක් විදිහට දාලා ඇති. වියදමක් කියන්නේ හිමිකමෙන් අඩු කරලා ඇති. දැන් මේක ආපහු ලැබුණොත් ওই වියදම අයින් කරන්න ඕන. වියදමක් අයින් කරන්න. වියදමක් කියන්නේ හිමිකමෙන් අඩු කරලා තියෙන වියදම අයින් කරන්න මොකද කරන්නේ? ආපහු හිමිකමට 14000ක් එකතු කරන්න. 14000ක් එකතු කරන්න. 14000ක් එකතු කරන්න. හරි. බලන්න ඔගේ ආදායමක් වියදමක් තියෙනවා කියලා. ඇත්තටම මේකේ තියෙන්නේ වියදමකුත් නෙමෙයි ආදායමකුත් නෙමෙයි මොකද්ද? වියදමක් අයින් කරපු එකක්. වියදමක් අයින් කරා කියන්නේ ඒක වෙනත් ආදායමක් වෙනවා. වියදමක් අයින් වෙනත් ආදායම විදිහට දාගන්න බොල් ණය ආපසු ලැබී. මේක එකතු කරලා තියෙන වියදමක් අඩු කරා බොල් ණය ආපසු ලැබී. මේක වෙනත් ආදායමකට දාන්න බොල් ණය ආපසු ලැබීම කියලා 14000. ඒක වෙනත් ආදායමක් වෙනවා. ආපසු ලැබීමක් આવොත් වෙනත් ආදායමකට දාන්න බොල් ණය ආපසු ලැබීම කියලා.
දැන් බොල් නැහැ කියලා වියදමක් තිබුණා නම් ඒකෙන් අඩු කරන්න තිබුණා. මේක නෑ බොල් නැහැ ආපසු ලැබීම. ගිය අවුරුද්දේ බොල් නැහැ වියදමක් තමයි මේ ආපහු ලැබිලා තියෙන්නේ. එතකොට ඒක වියදම අයින් වුණා. වියදම අයින් වුණා. ඒක වෙනත් ආදායම් විදිහට වෙනවා. බොල් නැහැ කියලා නෑ. බොල් නැහැ ආපසු ලැබීම. බොල් නැහැ ආපසු ලැබීම කියලා වෙනත් ආදායමකට දාන 14000. 14000. හරි. අවසාන එක 15. අවසාන එක 15. මේකේ තියෙන ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය 20000කි. මාසික කුලිය 20000කි 2021 එක දිනට කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ 2027 ලිත් වර්ෂය සඳහා ගෙවන ලද කුලිය මුදලයි. ලිත් වර්ෂය කියන්නේ මාස 12ක අවුරුද්දක්. එහෙනම් මේකේ කලින් ගෙවූ කුලිය කියලා බලන්න ආරම්භක ශේෂය කීයක් තියෙනවද කියලා. ඒකත් අපි දාලා ඇති ඉදිරියට ගෙවූ කුලිය කියන එක මේකේ. 1 2 3 4 වෙනි තීරුවේනේ. ඉදිරියට ගෙවූ සහ අත්තිකාරම් එකේ මේකේ තියෙනවා කලින් ගෙවූ කුලිය 240. හරිනේ. 20000 ගානේ 12ක් කියන්නේ 240ක් වෙනවා. يعني කලින් ගෙවලා තියෙනවා 240ක්. හැබැයි අපේ මාසේ එක මාසයක තියෙන කුලිය 20000කි. අපිට කලින් ගෙවපු එක දාලානේ කොහොමද තියෙන්නේ. ඒකෝර අපේ මාසේ ගොඩනැගිලි කුලිය කීයද? 20000යි. එහෙනම් ඉස්සෙල්ලා එක වියදමක් විදිහට දාමු. වියදමක් නිසා හිමිකම අඩු කරනවා. දැන් මේක අපි ගෙවන්න ඕනද? ගෙවන්න ඕනද? නෑ ගෙවලා තියෙන්නේ. 240ක්ම වැඩිපුර ගෙවලා තියෙන්නේ. ගෙවන්න ඕනේ නෑ. ඒක තියෙන ඉදිරියට ගෙවීම කියලා දාපු තීරුවේ මේ 4 වෙනි තීරුවේ තියෙන 240ක්ම ගෙවලා. අපිට ඔය අවුරුද්දම හඳුනා ගන්න ඕනේ නෑ. අපේ මාසෙක විතරයි 20000ක එක ගෙවන්න ඕනේ නෑ. හැබැයි ඔය 240 අපේ මාසෙක දැන් පාවිච්චි කරානේ. ඒක අයින් වෙන්න ඕන. ඒක අයින් වෙන්න ඕන. එහෙනම් කලින් ඉදිරියට ගෙවූ සහ අත්තිකාරම් එකෙන් 20000ක් අඩු කළා දාන්න. ඒ 240ක් වුණාට අපේ මාසෙක හරි ඉවරයි. අපේ මාසෙක ඉවරයි. එතකොට ඉදිරියට ගෙවින් එන්නේ 240ම නෙවෙයි 220යි. එතකොට මේ මාසෙ 20000 අඩු කළා දාන්න. මේ මාසෙ 20000 අඩු කළා දාන්න. එතකොට හිමිකමෙන් අඩු කරා වියදම නිසා ඉදිරියට ගෙවීම එකෙන් අඩු කරා 440 20ක් අඩු කරා. එච්චරයි. මේ 20000 විතරයි අඳුර ගන්න ඕන. අපේ මාසෙක විතරයි. ඒක වියදමක් නිසා ආදායම් ප්‍රකාශයේ වියදමක් විතරක් දාන කුලිය කියලා 20000. කුලිය කියලා 20000. 20000. හිමික කරා කලින් ගෙවුව එකනොත් 20000ක් අඩු වුණා. කුලිය කියලා දාන 20000ක්. හරි. එහෙනම් එච්චරයි තියෙන්නේ. එච්චරයි අපේ වැඩේ තියෙන්නේ. එහෙනම් අපි මේකේ අවශ්‍යතාව ටික වැඩ ඉවර කරගෙන යමු. වැඩ ඉවර කරගෙන යන්න තියෙන්නේ. හරි. මම හිතනවා ටික ඔක්කොම කරගන්න ඇති කියලා. හරි. දැන් මේකේ අවසාන ශේෂත් ඉල්ලලා තිබුණානේ. අවසාන ශේෂත් ඉල්ලලා තිබුණානේ. අනේ ඉල්ලපු නිසා තමයි අපි මේක එකතු කරන්නත් ඕනේ. ඉරි දෙකක් ගහලා පල්ලෙහාට එකතු කරා. ඉරි දෙකක් ගහලා පල්ලෙහාට එකතු කරා. ඔක ඕන ඉස්සරහින් යන අවසාන ශේෂ කියලා නැත්තම් 2020 1.31 ශේෂ අවසාන ශේෂ කියලා ලියලා එකතු කරන්න පල්ලෙහාට. අවසාන ශේෂ කියලා ලියලා එකතු කරන්න පල්ලෙහාට. ඒ අවසාන ශේෂය ඉල්ලපු නිසා අනිවාර්යෙන් එකතු කරන්න. ඒකට ලකුණු 3ක් වගේ මාකින් වලක් දීලා තියෙනවා. මම ඔන්න එකතු කරලා මගේ භාගයක් මකපු නිසා මම එකතු කරලා තිබුණා. කලින් මම එකතු කරාට පස්සේ ඒකන ගාණක් කියන දීපල පිරියත උපකරණ අවසානයේ නෝ 1260. තොගේ ඉතිර වෙන්නේ අවසානයේ 6යි. බලාගෙන යන්න හරිද කියලා. වෙනද ලැබිය යුතු දැන් ණය ගැතිය එන්නේ 374 අවසාන ශේෂය. ඊළඟට කලින් ගෙවූ පොලිස අධිකාරම් වෙන්නේ 220. කලින් ගෙවූ පොලිස අධිකාරම් වෙන්නේ 220. ඊළඟට මුදල් එන්නේ 141. මුදල් අවසාන ශේෂය එන්නේ 141. දිගු කාල ණය එන්නේ 710. වෙළඳ ගෙවූ යුතු දෑ එන්නේ 160. වෙනත් ගෙවිත දෑ එනවා 11ක්. වෙනත් ගෙවිත දෑ 11යි නේ අර එකයි නිතුරුනේ 11යි. ලද අත්තිකාරම් බිඳුව වෙනවා. අවසාන හිමිකම 1120 වෙනවා. හරිද බලන්න එකතු 1120. 1266 374 220 141 710 160 11 බිඳුව අවසාන එක 1120. ඔන්න ඔය ගණන් ටික තමයි එන්නේ. හරි. ඒක හරිනේ. ඊළඟට අපි පළවෙනි එක එතකොට ඉවරයි. ආදායම් ප්‍රකාශය තුලනය කරන බලමු. 140යි 50යි 294යි. එකතු කරාම වෙනවා 484ක්. 484. විකුණුම් පෙරේ මේ තුන එකතු කරන් 86යි 30යි 154යි. එතකොට එනවා 270.
ඔන්න විකුණුම් වලින් විකුණුම් පිරිය අඩු කරාම දල්ලාභය කීයක් එනවද බලන්න. දල්ලාභය එනවා 214ක්. 484 මේ තුන එකතු කරා මේ වරහන් තුන එකතු කරාට පස්සේ විකුණුම් වෙනවා 484ක් විකුණුම් පිරිය මේ තුන එකතු කරාම 270ක්. 484 විකුණුම් පිරිය වරහන් වෙනවන අඩු වෙන නිසා 214ක් වෙනවා. ඒකට එකතු කරාම වෙනත් ආදායම එක 14ක් තියෙනවා. එතකොට එනවා 228ක් 228ක් වෙනවා. හරි. ඊළඟ මේ වියදම් ටික එකතු කරා. කීයක් වෙනවද වියදම් ටික එකතු වෙ 142ක් වෙනවා. බලන්න තුනනේ කරමු. වියදම් ටික අපව එකතු කරා. එකසිය 52ක් වෙනවා 152ක් 6යි 12යි 7යි බලන්න සුද්ධ ලාභයෙන් ගන්න සුද්ධ ලාභයෙන් 76යි සුද්ධ ලාභයෙන් 76යි බලන්න එහෙම හරියද කියලා සුද්ධ ලාභයෙන් 176යි 228න් වියදම් ටික එකතු 152ක් අඩු වුණාට පස්සේ සුද්ධ ලාභයෙන් 76යි ඔන්න ඕක තමයි ලකුණු 40ක ගාන සුද්ධ ලාභයෙන් 76යි මං කියලා දෙන්නේ ආනසයින සමීකරණ ගානත් එක්ක ආදායම් ප්‍රකාශය හදන්න තියෙන ලකුණු 40 ගානක් තුන්වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඕන කෙනෙක්ට මේ ලකුණු 40 ගන්න පුළුවන්. සමාගම් ගන්න වගේ අමාරුද? මේ පාරේ කරපු සමහරට මේක නම් අයිත් කරන එකක් නෑ. මොකද මේක මෙච්චර ලේසි එකක් දැන්. සමාගම් ගන්න බලන අච්චර ලොකු ගානක් හදලා ලකුණු 40ක් තියෙන්නේ. මේ ගාන එච්චර ලොකු දෙයක්වත් නෑ. හැබැයි ලකුණු 40ක් තියෙනවා. එතකොට සාධාරණයක් නෑනේ තේරෙනවනේ මොකද්ද අරකිය හදනවා ගාක් දේවල් හදලා පැය විනාඩි 45ක් විතර හදලා මේ ලකුණු 40ක් ගන්න මේකේ විනාඩි 30ක්වත් විනාඩි 20ක්වත් යන්නේ නැතුව මේකේ ලකුණු 40 ගන්න. හැබැයි මේකේ තෝ සමහර ගැළපිලි පොඩක් අහුවෙලා නැත්තම් අමාරු වෙයි. ඒක කරගන්න බෑ. මම හිතනවා ඒවා අධිකල මේවා ටිකින් හුඟක් කරන්න ඕන මේ ගිණුම් කරන සමීකරණ කරන හැම පැත්තක්ම මේකේ වෙනස් දැන් මේ ඊළඟ පාර එන්න පුළුවන් සමීකරණයක් දීලා ඒක විස්තර කරන්න. ඒකත් එක්ක ආදායම් ප්‍රකාශයේදී වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට තමයි තුන්වෙනි ගාන හැදලා තියෙන්නේ. හරි. මම හිතනවා මේ ගානේ හොඳ පැහැදිලි කිරීමක් එක්ක සම්පූර්ණ ගාන කරා. මේක නම් මේ වගේ ගණන් නම් ක්ලියර් පොඩ්ඩක් පේනව නේද? හේතුව අර සමාගම් ගණන් වගේ කරනකොට මට ඉඩමදි දැන් මේකේ ගණන් අවස්ථා දෙකයිනේ තියෙන්නේ. ඒ දෙකට ඉඩ වෙන් කරගන්න පුළුවන්. හරි. මේ වගේ තමයි යන්නේ. හරි. ඊට පස්සේ මොනවා හරි ඊළඟට තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කියලා තියන්න. හරි. එහෙනම් අපි මෙතනින් මේ කොටස ඉවර කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ එතකොට ඉවරයි. එතකොට අපි හතරවෙනි ප්‍රශ්නේ, පස්වෙනි ප්‍රශ්නේ, හයවෙනි ප්‍රශ්නේ ඊළඟ වීඩියෝ සීරීස් එකෙන් සාකච්ඡා කරන්න පුළුවන්. හරි. එහෙනම් මෙතනින් මේක ඉවරයි.